ඒතං බුද්ධාන ශාසනං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවාර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි. බුද්ධානුශාසන දේශනා මාලාවේ අද තවත් දිගහැරුමක් විදිහට සංඛාර මොනවද කියන කාරණය අපි විග්‍රහ කරන්නට කල්පනා කරා. සංඛාර කියන්නේ මොනවද? සංඛාරවල හේතුව මොකද්ද? සංඛාර නිරෝධය කරන්නේ කොහොමද? සංඛාර නිරෝධ කරන මාර්ගය මොකක්ද? මේක තමයි චතුරාර්ය සත්‍යයට අනුව සංඛාර තමන්ගේ ජීවිතයට බහා බලන ආකාරය. ඔබට සමහර විට මතක ඇති අපි පෙර කතා කරපු විඥානය කියන කොටසේ අපි විඥානය ගැන අපිට හැකි අන්දමින් වැටහෙන අන්දමින් අපි කරුණ ඉදිරිපත් කරා. ඒ වගේම අද අපි බලාපොරොත්තු වෙනවා සංඛාර කියන කාරණය විස්තර කරන්න. ඉතින් මේ සංඛාර කියන කාරණය ගැන සාකච්ඡා කරනකොට මම මුලින්ම බොහොම සතුටුයි මේ සංඛාර ගැන ඔබට කෙටි හැඳින්වීමක් කරන්න. මොකද්ද මේ ඇත්තටම සංඛාර කියන්නේ කියලා දල වශයෙන්. එතකොට අපිට අදහසක් තියෙනවා පින්නතුනි. අපි නැත්තම් ත්‍රිපිටකයේ කෙලින්ම පෙන්නුවොත් සමහරවිට ඔබට බය හිතෙන්නත් පුළුවන්. මේක මහා විශාල ගැඹුරක් තියෙන අධ්‍යයනය කරන්න ඕන කාරණයක් වගේ අදහසක් ඔබට එන්නට පුළුවන්. ඒක නිසා බොහොම සරලව අපි සරල තැනකින් පටන් අරන් අපි උත්සාහ කරමු මේ සංඛාර ටිකක් ලියා ගන්න. මම ඔබට මෙහෙම කියන්නම්. ඔබට මේ සංඛාර ගැන කතා කරනකොට පින්නතුනි මම ඔබට බොහොම සරලව මේක කතා කරොත් අපේ ජීවිතේ අපි ගමන් බිමන් යනවා. ඒ වගේම කෑම කනවා. නානවා කරනවා. ඒ වගේම වාඩි වෙනවා, හිට ගන්නවා, නිදා ගන්නවා. ওই කාරණාවලදී ඕගොල්ලෝගේ අත් දෙක, කකුල් දෙක, ඇඟ හොලවන්න වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවද මේ කාරණේ කරන්න ඔබට සංඛාරයක් ඕන කියලා? මෙන්න මේ සංඛාරයට කියන්නේ කාය සංඛාර කියලා. බොහොම සරලව. මම තව ටිකක් ඒක ගැඹුරට පස්සේ විග්‍රහ කරන්නම්. ඊළඟට ඔබට ජීවිතේදී කතා කරන්න වෙනවා. ඒ වගේම ඒ කතා කරන්න මාධ්‍යයක් විදියට වචන පාවිච්චි කරන්න වෙනවා. මේ වචන පාවිච්චි කරද්දී වචන හිතන්ට වෙනවා. මෙන්න මේවා ඔබේ වචී සංඛාර කිතියට ඔබ සමහරට අහලා ඇති, සමහරට තේරෙන්නේ නැතුව ඇති.
ඊළඟට වචන හිතනවා නෙමෙයි හැඟීම් හිතෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට මව් සෙනෙහස අපිට වචන වලට විග්‍රහ කරන්න බෑ. පිය සෙනෙහස වචන වලට විග්‍රහ කරන්න බෑ. නිවන කිව්වහම ඒකේ දැනෙන හැඟීම වචන වලට විග්‍රහ කරන්න බෑ. මෙන්න මේ වයිදිත් සංඛාරයක් ක්‍රියාත්මක වෙනවා. ඒවා චිත්ත සංඛාර කියලා අපිට දල වශයෙන් අදහසක් දෙන්න පුළුවන්. දැන් ඔබට බොහෝම දල වශයෙන් කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර කියන කාරණේ මම පොඩි කෙටි හැඳින්වීමක් කරා. ඊළඟට ඔබ මේ කය පාවිච්චි කරලා, වචනේ පාවිච්චි කරලා, හිත පාවිච්චි කරලා ඔබ පින්කම් කරනවා. මෙන්න මේ පින්කම් කරද්දී ඕකට විශේෂ නමක් අපිට කියන්න පුළුවන්. ඒවට කියනවා පුණ්‍යනේ පින් වලට කියන්නේ පුණ්‍යාභි සංඛාර කියලා. තාම මම ගැඹුරට විස්තර කරේ නෑ. බොහොම කෙටියෙන් හඳුන්වන්නේ. ඊළඟට පින්වතුනි ඔබ යම්කිසි මට්ටමක යෝගාචරයෙක් කියලා එහෙමත් නැත්නම් භාවනා කමටහනක් වඩන්න කියලා හිතාගෙන ඔබ භාවනා කරන්නට යනවා. මෙන්න මේ භාවනා කරනකොට ඔබට යම් අත්දැකීමක් තියෙනවා නම් ධානා තලවලට යන්න. මේ ධානා තලවල ඔබ දන්නවද දන්නේ නැහැ. අරූපාවචර කියලා ධානා තල තියෙනවා. ඒවයි නම් වශයෙන් කිව්වොත් ආකාසඤ්ඤායතන, විඥානං ඡායතන, ආකින්ඤං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන. සා චතුර්ථ ධාන සමාපත්තිය. මෙන්න මේවයිදී කියන සංකාරවලට කියනවා ආනින්ජ අபிසංකාර කියලා. දැන් ඔබට මම සංකාර වර්ග 5ක් කිව්වා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, ඒ වගේම පුණ්‍යාභි සංකාර, ආනින්ජාභි සංකාර. තවත් එක සංකාර වර්ගයක් තියෙනවා. ඔබට බොහොම හුරු පුරුදු. ඒ මොකද්ද? ඔබ සතෙට්ට පොල්ලකින් ගහනකොට, හොරකමක් කරන්න හිතෙනකොට, එතකොට කාමයේ වරදවා හැසිරෙන්න හදනකොට, බොරුවක් කියන්න තනනකොට, අනුන්ට කේලමක් කියලා බිඳවලා, රළු වචනින් කතා කරලා, කුණුහරුප කියලා, ලාමක දේවල් වලට වචන පාවිච්චි කරලා, දැඩි කැමැත්තවල් හදාගෙන, ඉච්ඡා කියලා, දෝමනස්යන් වෙනකොට, අවිද්‍යාවෙන් වැඩ කරනකොට, මිත්‍යා දිට්ඨියට වැටෙනකොට මේවට කියනවා පුණ්‍ය නෑ නෙමේවා අපුණ්‍ය අபிසංකාර කියලා. එතකොට ඔන්න සංකාර වර්ග 6ක් මූලික වශයෙන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, මේ චිත්ත සංකාර වලටම කියනවා මනෝ සංකාර කියලා. පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනින්ජාභි සංකාර කියලා. මෙන්න මේ විදිහට සංකාර මූලික වශයෙන් 6ක් අපි විස්තර කරනවා. දැන් මට අවශ්‍ය වෙනවා ඔබට මේ කියපු කාරණේ තවදුරටත් හොඳින් තවදුරටත් විග්‍රහ කරන්න අපි බලමු මේ කාරණේ බොහොම හොඳට. දැන් ඔබට පේනවා ඇති මෙතන සංඛාර කියලා කොටසක් අපි කතා කරාට මෙන්න මේ සංඛාරයේදී මට මෙතන අවශ්‍ය වෙනවා මම මේකෙදී මෙන්න මේ සංඛාර විග්‍රහයක් පොඩ්ඩක් ගන්නම්. දැන් අපි සංඛාර විදිහට පින්වතුනි මූලික වශයෙන් කතා කරා පුණ්‍යාභි සංඛාර. පුණ්‍යාභි සංඛාර. ඊළඟට ආනින්ජාභි සංඛාර. ආනින්ජාභි සංඛාර. ඊළඟට අපුණ්‍යාභි සංඛාර කියලා තුනක් අපි කතා කරමු. මේ තුනට අමතරව ඊළඟට අපි කතා කරා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර නැත්නම් චිත්ත සංඛාර. එතකොට මම මේ පාට දෙකකින් ගත්තේ මෙන්න මේ කාය සංඛාර, වචී සංඛාර සහ මනෝ සංඛාර කියන කොටස මේවා අයත් වෙන්නේ පොදු කුලකයට.
පොදු කුලකයකට කිව්වේ මුළු සංකාර සියල්ලක්ම මෙන්න මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන කොටසෙන් විස්තර කරන්නට පුළුවන්. හැබැයි ඒකේ තවදුරටත් විග්‍රහයක් ගන්න මෙන්න මේ පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර සහ ආනිඤ්ජාභි සංකාර වැදගත් වෙනවා. මෙන්න මේක වෙන විදිහ මම ඔබට යම් දල අදහසක් දෙන්න ගන්නම්. ඔබ සමහරට අහලා ඇති අපිට මේ 31 තලයක් තියෙනවා. මෙන්න මේ 31 තලයේ කොහේ හරි තමයි අපි ඉන්නේ. මේ 31 තලයේ පින්නතුනි අපි ඉන්නේ මනුස්ස ලෝකේ. මෙන්න මේ මනුස්ස ලෝකයෙන් පහළ සතර අපාය කියලා තියෙනවා. තිරිසන්, ප්‍රේත, ඒ වගේම අසුර, නිරය කියලා. ඒක තවත් හොඳට ලිව්වොත් මම මෙහෙම ලියන්න හරි කැමතියි. ප්‍රේත, තිරිසන්, අසුර, නිරය කියලා. එතකොට මෙන්න මේකට කියනවා සතර අපාය කියලා. ඒ අපි යම් මට්ටමකින් දන්නවා. සතර අපායේ 4යි, මනුස්ස ලෝකය 1යි. මම සමහර බණවල අහලා තියෙනවා මනුස්ස ලෝක 5ක් තියෙනවා කියලා, 4ක් තියෙනවා කියලා. ඒ పూర్ව විදේහයේ අපර ගෝයානේ, උතුරු කුරු දිවයින, ඒ වගේ ජම්බුද්වීපය කියලා 4ක් බෙදෙන මේ එකම මනුස්ස ලෝකයේ තවත් ඒක වෙන් කරන්නේ එකම මනුස්ස ලෝකේ තමයි එහෙම වෙන් වෙන්නේ. එහෙම නැතු මනුස්ස ලෝක 4ක්වත් 5ක්වත් තියෙනවා කියන එක නෙමෙයි. 31 තලයේ බෙදද්දී මනුස්ස ලෝකේ එකකට තමයි අන්තර්ගත වෙන්නේ. ඊළඟට අපි දේව ලෝක 6ක් තියෙනවා. සදෙව් ලෝක කියලා මේ දේව ලෝක 6ක් තියෙනවා. ඒවා ඉතින් තාවතින්සය ඒ වගේ නම් වලින් තියෙනවා ඉතින්. ඒවා නෙමෙයි මට අද විග්‍රහ කරගන්න ඕන. දේව ලෝකයට 6ට අමතරව ඊළඟට තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකය. මෙන්න මේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ 16ක් තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් තියෙනවා ඒකට කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔබට බොහොම පැහැදිලි මේ 31 තලයේ නිර්මාණය වෙච්ච විදිහට 4යි 16යි 20යි 26යි 27යි 4යි 31යි. මම හිතනවා ඒ ගණිතේ නිවැරදි. එතකොට මෙන්න මේක තමයි මේ කතා කරපු 31 තලය. එතකොට මෙතන ඇයි මම මේක විස්තර කරේ? මෙන්න මේ මනුස්ස ලෝකයේ සහ പ്രേත, තිරිසන්, අසුර, නිරය කියන සතර අපා දේව ලෝක. මේකේ ඔබ පුණ්‍යාභි සංකාරයක් කරනවා නම් ඔබට පුණ්‍යාභි සංකාරයක් කිරීමේ හේතුව උඩ ඔබට දිව්‍ය ලෝකයකට යන්නත් පුළුවන්. මනුස්ස ලෝකේ සැප විපාක ලබන්නත් පුළුවන්. රූපාවචර බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නත් පුළුවන්. මම නැවත කියන්නම්. පුණ්‍යාභි සංකාරය කිරීමෙන් ඒක පුණ්‍යයිනේ. පුණ්‍ය නිසා ඒකෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ 16 උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම සදෙව් ලෝකයේ උප්පත්තිය ලබන්න පුළුවන් වගේම මනුස්ස ලෝකයේ සැප විපාක ලබන්නට හේතු වෙනවා. ඊළඟට අපි කතා කරා අපුණ්‍යාභි සංකාර. දැන් ඔබට පැහැදිලි වෙනවා අපුණ්‍යාභි සංකාර වලින් යෙදෙන්නේ මොකද්ද? මෙන්න මේ සතර අපාගත වෙන්නත් පුළුවන්. ඒ වගේම මනුස්ස ලෝකේ දුක් විපාක ලබන්නත් හේතු වෙනවා අපුණ්‍යාභි සංකාර වලින්. එතකොට පුණ්‍යාභි සංකාර හරි අපුණ්‍යාභි සංකාර හරි. ඉතුරු වෙන්නේ මොකද්ද? ආනිඤ්ජාභි සංකාර.
එහෙනම් ඔබට බොහොම පැහැදිලි ආනින්ජ අபிසංකාර මොකටද වැටෙන්නේ? මෙන්න මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සංඛාරවල මූලික කොටස මතක ඇති පුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර සහ අපුඤ්ඤාභි සංඛාර මෙන්න මේ විදිහට තමයි ඒක වෙන් වෙන්නේ, පෙළ ගැස්වෙන්නේ. මේ මට තේරෙන විදිහට ඔබට මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේකේ මෙන්න මේ විදිහටයි වෙන් වෙන්නේ. මම නැවත වතාවක් කියන්නම්. ආනින්ජාභි සංඛාර කරාම අපිට අරූපාවචර බ්‍රහ්මතලයේ උප්පත්ති හම්බෙනවා. පුඤ්ඤාභි සංඛාර කරාම රූපාවචර බ්‍රහ්මතල 16 උප්පත්ති හම්බෙනවා. ඒ කියන්නේ ප්‍රථම ධාන තලයේ, ද්විතීක ධාන තලයේ, තෘතීක ධාන තලයේ, චතුර්ථ ධාන තලයේ කියන මෙන්න මේ හතරේ අපිට උප්පත්ති ලැබෙනවා. එතකොට ඒ රූපාවචර බ්‍රහ්ම 16ත්, දේව ලෝක 6ත්, මනුස්ස ලෝකයේ සැප විපාක වලටත් පුඤ්ඤාභි සංඛාර හේතු වෙනවා. ඒ වගේම මනුස්ස ලෝකයේ දුක් විපාක වලටත්, තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන සතර අපායේ සංඛාර වලටත් උප්පත්ති ලබන්නත් අපුඤ්ඤාභි සංඛාර හේතු වෙනවා. මේ නිකන් දල වශයෙන් මම අදහසක් කිව්වේ. මේ සමස්ත පුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන මේ සමස්තයට අපිට පුළුවන්කම ලැබෙනවා කියන්න මේවා එක්ක කාය සංඛාර මගින් සිද්ධ වෙනවා, වචී සංඛාර මගින් සිද්ධ වෙනවා, මනෝ සංඛාර මගින් සිද්ධ වෙනවා. දැන් ඔබට බොහොම පැහැදිලි මෙතන කතාව. අපි කතා කරපු ආනින්ජාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර සහ අපුඤ්ඤාභි සංඛාර කියන කොටසත්, ඒ වගේම ඒ සමස්ත පුඤ්ඤ අපුඤ්ඤ ආනින්ජාභි සංඛාර එක කුලකයක් විදිහට, එක අයිතමයක් විදිහට අපිට කියන්න පුළුවන්. මේ සමස්තය ගැන අපිට කාය සංඛාර විදිහට, වචී සංඛාර විදිහට, මනෝ සංඛාර විදිහට කතා කරන්න පුළුවන්. තවදුරටත් කිව්වොත් අපුඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපුඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර විදිහට කතා කරන්න පුළුවන්. ඒකෙත් මෙන්න මේකෙදී කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර උනාට මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඇත්තටම කාය සංඛාර ආනින්ජාභි සංඛාර වල දෙන්නේ, වචී සංඛාර ආනින්ජාභි සංඛාර වල දෙන්නේ, ඒකේ මනෝ සංඛාර පමණයි සිද්ධ වෙන්නේ. ඒව ටිකක් ගැඹුරුයි. පුඤ්ඤාභි සංඛාර වලත් ප්‍රථම ධාන තලයේදී කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනම දෙනවා. ද්විතීක ධාන තලයේදී වචී සංඛාරය දෙන්නේ නැහැ. හැබැයි කාය සංඛාර, මනෝ සංඛාර යෙදෙනවා. ප්‍රථම ධාන තලයේ තුනම යෙදෙනවා. තෘතීක ධාන තලයේදී කාය සංඛාර, මනෝ සංඛාර දෙකම යෙදෙනවා. චතුර්ථ ධාන තලයේ කාය සංඛාරත් අවසන්ලා, වචී සංඛාරත් අවසන්ලා, මනෝ සංඛාරත් යෙදෙනවා. මේ ටික කිව්වේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන අයට. කලබල වෙන්න එපා. මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් මට මේක පැහැදිලි කරන්න පුළුවන් පසුවදී මම එක පසුව අවස්ථාවක ගන්නම්. දැනට ඔබ දැනගත යුත්තේ මේ ආනින්ජාභි සංඛාරකවම කොහෙන්ද මේවා ඉන්නේ? පුඤ්ඤාභි සංඛාරකවම කොහෙන්ද මේවා ඉන්නේ? අපුඤ්ඤාභි සංඛාරකවම කොහෙන්ද මේවා ඉන්නේ? මේවා කොහොමද කාය, වචී, මනෝ සංඛාර විදියට වෙන් වෙන්නේ කියලා. දැන් මම පින්නතුනි මේ කියපු කතාව මගේ හිතට ආපු කතාවක් වගේනේ. දැන් මේක මම ත්‍රිපිටකයෙන් පෙන්නන්නම් මේක කොයි විදියටද ත්‍රිපිටකයේ ගැබ් වෙලා තියෙන්නේ කියලා. අපි බලමු. ඒ කොටසත් බැලුවාම අපිට යම් අදහසක් එන්න පුළුවන්කම ලැබෙනවා කොහොමද ඒකේ දෙන්නේ කියලා. එතකොට මෙන්න මේ සංඛාර කියන කොටසේ ඔබට පේනවා ඇති
අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයේකේ 244 වෙනි පිටුවේ මේකේ තියෙනවා තත්ත කතමා අවිජ්ජා පච්චයා සංඛාර. මම මේක දැනට මෙහෙම highlight කරගෙන යන්නම්. අපි කතා කරපු පුඤ්ඤාභි සංඛාරෝ, අපුඤ්ඤාභි සංඛාරෝ, ආනිඤ්ඤාභි සංඛාරෝ, ඒ වගේම කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ නැත්නම් මනෝ සංඛාරෝ විදිහට මෙන්න මේ 6 විස්තර කරලා තියෙනවා. ඒතර මේවා කියවනකොට ඔබට මම පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. මේවා දැනගත්තාම ඔබට කාටවත් රවට්ටන්න බැරි හින්දා මෙන්න මෙතන මෙන්න මේ අවිජ්ජා පත්‍යා සංඛාරා තියෙන්නේ. සංඛාරා කිව්වහම බහුවචනයි. සංඛාරෝ කියලා තිබ්බහම ඒක ඒක වචනයි. එතකොට යම්කිසි අවස්ථාවක සංඛාරෝ කියලා කතා කරනවා නම් ඒක චිත්තක්ෂණ ආකාරයක පටිච්චසමුප්පාදයක් විස්තර කරන්නේ. යම්කිසි අවස්ථාවක සංඛාරෝ කියලා ගත්තොත් එතන විස්තර කරන්නේ ජීවිතයට යොදන අපේ සාමාන්‍ය අපිට තෝරා ගන්න පුළුවන් මට්ටමේ සංඛාරයක් ගැන. එහෙනම් පටිච්චසමුප්පාදේ කතා කරනවා නම් සංඛාරා කියලා කතා කරොත් සංඛාරෝ කියලා කතා කරොත් ඒ අවස්ථා දෙක තේරුම් ගන්නට ඕන. අවිජ්ජා පත්‍යා සංඛාරෝ කිව්වොත් ඒක එක වචනයි. අවිජ්ජා පත්‍යා සංඛාරා කිව්වොත් ඒක බහුවචනයි. ඒතර ඔබට පේනවා ඇති මේ ජීවිතේ තත්ත කතම අවිජ්ජා පත්‍යා සංඛාරා යෙදෙන විදිය විස්තර කරන්නේ. ඒකෙදි හැබැයි ගන්නේ චිත්තක්ෂණ මට්ටමින් තමයි පුඤ්ඤාභි සංඛාරය, අපුඤ්ඤාභි සංඛාරෝ විදියට, ආනිඤ්ඤාභි සංඛාරෝ විදියට, කාය සංඛාරෝ විදියට, වචී සංඛාරෝ විදියට, චිත්ත සංඛාරෝ විදියට මේක විස්තර කරගෙන යන්නේ. ඔබට පේනවා ඇති අපිට ජීවිත මට්ටමින් පුඤ්ඤාභි සංඛාරේ කතා කරන්න බෑ. හැබැයි අපිට ජීවිත මට්ටමින් අවිජ්ජා පත්‍යා සංඛාරේ කතා කරන්න පුළුවන්. අන්න ඒක නිසයි තථාගතයන්න් වහන්සේ අවිද්‍යාව දුරු කරන්න කියන්නේ අවිජ්ජා පත්‍යා සංඛාර විදියට. නැතුව අපිට පුඤ්ඤාභි සංඛාරය අල්ලලා පුඤ්ඤාභි සංඛාරය අයින් කරන්නවත්, ආනිඤ්ඤාභි සංඛාරයල්ලා ආනිඤ්ඤාභි සංඛාරය අයින් කරන්නවත්, එහෙම අපුඤ්ඤාභි සංඛාරය අයින් කරන්නවත් හැකියාවක් නෑ. අපිට පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව අයින් කරලා අවිජ්ජා පත්‍යා සංඛාරා කියන විදිහට මේක විග්‍රහ කරගන්න. ඉතින් ඒක ඔබේ ජීවිතේට චුට්ටක් මම ඒක යෙදුවේ මේවා දැනගත්තාම ඔබව රවට්ටන්න අමාරුයි. ඉතින් ඔබ දිනෙන් දින ශක්තිමත් වෙවි නිවැරදි ආකාරයක මේ ත්‍රිපිටකය කියවන්න උත්සාහ කරන්න. එතකොට ඉතින් බයිලා අමාරුයි. ඒක වෙනම කතාවක්. ඒක කෙසේ වෙතත් අපිට මෙතන කතා කරන්න ඕන කාරණේ මෙතන බොහොම පැහැදිලි. තත්ත කතම අවිජ්ජා පත්‍යා සංඛාරා, පුඤ්ඤාභි සංඛාරෝ, අපුඤ්ඤාභි සංඛාරෝ, ආනිඤ්ඤාභි සංඛාරෝ, කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියන කොටස් 6 අපි කලින් chart එකෙත් කතා කරා. ඒ ටිකම තමයි. ඒ ගැන තව චුට්ටක් විස්තර වෙනවා. තත්ත කතමා පුඤ්ඤාභි සංඛාරෝ. මෙන්න මේ පුඤ්ඤාභි සංඛාරවල කුසල චේතනා, කාමාවචරා, රූපාවචරා. දැන් ඔබට මේක කියනකොට තේරෙනවා කාමාවචරා, රූපාවචරා, දානමේ, සීලමේ, භාවනාමේ අයං උච්චති පුඤ්ඤාභි සංඛාරා. දැන් ඔබට පැහැදිලි ඇයි මෙතන කාමාවචරා සහ රූපාවචර කුසල චේතනා කියලා විස්තර කරන්නේ. දැන් ඔන්න තේරෙනවා කාමාවචර මනුස්ස ලෝකේ සැපටත්, ඒ වගේම දේව ලෝකයටත්, ඒ වගේම රූපාවචර ධාන 4 තලේ, ප්‍රථම ධාන තලේ, ද්විතීක ධාන තලේ, තෘතීක ධාන තලේ, චතුර්ථ ධාන තලේ කියන රූපාවචර බ්‍රහ්ම ලෝක 16 ගැනම මෙන්න මේ රූපාවචරා දානමේ, සීලමේ, භාවනාමේ අයං උච්චති පුඤ්ඤාභි සංඛාරෝ. මං අමතක නම් තව පාරක් ඒක පෙන්නන්නම්. අපි ඒක විස්තර කරේ මෙන්න මෙතනදී. දැන් ඔබට පැහැදිලි පුඤ්ඤාභි සංඛාර කියන තැන බලන්න දේව ලෝක 6යි, මනුස්ස ලෝකයේ සැප විපාකයි, ඒ වගේම බ්‍රහ්ම ලෝක 16යි. මෙන්න මේව තමයි කාමාවචර, රූපාවචර, දාන, සීල, භාවනා.
දානමය, සීලමය, භාවනාමය. ඔන්න පුණ්‍යාභි සංකාර විස්තර කරේ. දැන් නැවතත් අපි මෙතනට එමු. මේකේ තියෙනවා ඊළඟට දෙවෙනි කොටස. මම ඒක වෙන පාටකින් ගන්නම්. ඔබට එතකොට බොහොම පැහැදිලි වෙයි. තත්ත කතමා අපුඤ්ඤාභි සංකාරෝ. ඒකේ තියෙනවා අකුසල චේතනා. ඒකෙත් තියෙන්නේ කාමාවචරා. අයං උච්චති අපුඤ්ඤාභි සංකාරෝ. දැන් මේකේ රූපාවචර නැහැ. එහෙනම් බොහොම පැහැදිලි. මෙතන කාමාවචර වෙන්නේ මනුස්ස, ඒ වගේම සතර අපාය, ඒ වගේම අපිට ඕනනම් කතා කරන්න පුළුවන් දේව ලෝකෙත් දුක් විපාක තියෙන බව. ඒවත් තියෙනවා. ඉතින් ඒ තරම් දුරට අපි කතා කරන්නේ නැහැ. නමුත් නැහැ කියන්න බෑ. එතකොට දැන් සාමාන්‍යයෙන් දේව ලෝකවල වලත් අසාධාරණකම් වෙන, Tamanට කැමති බිරින්දෑවරු ලබන්න බැරි අවස්ථා, එතකොට ඇඳුන් නැති අවස්ථා, ඒවා ඕන තරම් තියෙනවා. ඉතින් ඒකින්ද මම ඒ කොටස එච්චරම මතු කරන්නේ නැහැ කියන්න බෑ. එතකොට මේ කාමාවචරා කියන එක මිසක් ඒකේ රූපාවචරා නැහැ. එතකොට මෙන්න මේ අපුඤ්ඤාභි සංකාරෝ කියන තැන, අකුසල චේතනා කියන තැන මෙන්න මේ කාමාවචර ස්වභාවය තියෙන. ඉතින් ඒකත් අපි මේ chart එකට අනුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපිට බොහොම පැහැදිලි. මෙන්න මෙතන මෙන්න මේ പ്രേත, තිරිසන්, අසුර, නිරේ කියන සතර අපායත්, ඒ වගේ මනුස්ස ලෝකයේ දුක්කුත් ඕනනම් අපිට දේව ලෝකයේ දුක් ස්වභාවයත් කතා කරන්න පුළුවන්. ඒවා අපුඤ්ඤාභි සංකාර විදිහට. ඉතින් ඒක කාමාවචරා කියලාම බොහොම පැහැදිලිව මේ කොටස විතරක් විස්තර කරනවා. ඒකේ බ්‍රහ්ම ලෝකයට යන්නේ නැහැ. ඒකේ දාන සීල භාවනා නෙමේ. ඒකේ තියෙන සංකාරමේ ස්වභාවය. ඊළඟට අපි බලමු මේකේ තියෙන තවත් පාඩක් මම ගන්නම් ආනිඤ්ජාභි සංකාරයට. තත්ත කතමා ආනිඤ්ජාභි සංකාරෝ කුසල චේතනා. ඒකේ තකුසල නැහැ. අරූපාවචරා අයං උච්චති ආනිඤ්ජාභි සංකාර. ඒක බොහොම පැහැදිලිව තියෙනවා. කාමාවචරත් නැහැ, රූපාවචරත් නැහැ, අරූපාවචරේ. එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. මොකද කොතනද අපි ඒක විස්තර කරේ? ඔන්න අපි බලමු මේක අපි විස්තර කරපු තැන. අපි විස්තර කරපු තැන පොඩ්ඩක් බලමු. ඒකේ මෙන්න මෙතන ඔබට බොහොම පැහැදිලි ආනිඤ්ජාභි සංකාර. එතකොට මෙන්න මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ තමයි මේ ආනිඤ්ජාභි සංකාරය තියෙන්නේ. එතකොට මෙන්න මේක අරූපාවචර බ්‍රහ්මතලය ගැන තමයි එතන විස්තර වෙන්නේ. එතකොට මම නැවතත් මේ කොටස නැවතත් ඔබට දැන් පැහැදිලි කරන්න පුළුවන්. තත්ත කතමා පුඤ්ඤාභි සංකාරෝ කුසල චේතනා කාමාවචරා රූපාවචරා දානමේ සීලමේ භාවනාමේ අයං උච්චති පුඤ්ඤාභි සංකාරෝ. තත්ත කතමෝ අපුඤ්ඤාභි සංකාරෝ අකුසල චේතනා කාමාවචරා අයං උච්චති අපුඤ්ඤාභි සංකාරෝ. තත්ත කතමෝ ආනිඤ්ජාභි සංකාරෝ කුසල චේතනා අරූපාවචරා අයං උච්චති ආනිඤ්ජාභි සංකාරෝ. ඔන්න අපිට පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරය සහ ආනිඤ්ජාභි සංකාරය විස්තර වුණා. දැන් අපිට අන්තිමට තියෙනවා තත්ත කතමෝ කාය සංකාරෝ කාය සංචේතනා කාය සංකාරෝ වචී සංචේතනා වචී සංකාරෝ මනෝ සංචේතනා චිත්ත සංකාරෝ ඉමේ උච්ඡන්ති අවිජ්ජාපච්චය සංකාරා. මේ සියලුම පුඤ්ඤාභි සංකාර වේවා, අපුඤ්ඤාභි සංකාර වේවා, ආනිඤ්ජාභි සංකාර වේවා සියල්ලක්ම මෙන්න මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර නැත්තම් මනෝ සංකාර විදියට අපිට වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් වෙන කොටස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා නොකර මේකේ ටිකක් ගොඩක් කරුණු ගණනාවක් කිව්වා. ඒ ටික ටිකක් හිතට බර වැඩි හින්දා මේ කොටස අපි මතුවට විස්තර කරන්න තියෙන බලාපොරොත්තු තියාගෙන අපි තවදුරටත් පසුව දැනගමු කොහොමද කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මේක ඔස්සේ හිතන්නේ කොහොමද කියලා. ඒ හිතන කාරණයක් අරගෙන අපි වෙනත් දවසක කල්පනා කරමු කොහොමද මේක අපිට මෙන්න මේ සංකාර විස්තරයට අදාළව පුඤ්ඤාභි සංකාරා, අපුඤ්ඤාභි සංකාරා, ආනිඤ්ජාභි සංකාරා, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර විදිහට විග්‍රහ කරගන්න කියලා. ඉතින් පින්වතුනි මේ සංකාර විස්තරයේදී
සියලුම සංකාරයන් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විදියට වෙන් කර පෙන්වන්නට පුළුවන් ලෝකයක් ලෙස ඒ කොටස අපි මතුවට කතා කරන්න තියාගෙන අදට අපි බොහොම ප්‍රමාණවත් විදියට අපි ගොඩාක් කරුණු කාරණා ටිකක් දැනගත්තා. මේවා ක්‍රමයෙන් නැවත වතාවක් කියවල බලලා ක්‍රමයෙන් මේවා වෙන් කරගන්න. එතකොට ඔබට බොහොම පහසු වෙයි මොනවද මේ ඇත්තටම සංකාර කියන්නේ කියලා. එතකොට ඔබට මේ බුදුදහමේ තියෙන විශිෂ්ටත්වය, විපුලත්වය, මෙහි තියෙන අලංකාර ස්වභාවය, ගාම්භීරත්වය, නිකම්ම සංකාර කියනවට වඩා ඔබ යම් හැඟීමකින් යුක්තව, අවබෝධකින් යුක්තව, දැනුමකින් යුක්තව ඔබ මින් ඉදිරියට සංකාර ගැන කතා කරයි. තාම එක කොටසක් පමණයි සංකාරවල විස්තර කරේ. ඉතින් මතුවට ඉතුරු කොටසත් එකතු කරගෙන මේ තියෙන අලංකෘත ස්වභාවය ඔබේ මනසට විදහා දක්වන්නට අපි තවත් අවස්ථාවක සංකාර විස්තරය ඇසුරෙන් හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.